සුබ දවසක් ළමයි. අද අපි ලෑස්ති වෙන්නේ ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරීවරයා කියන පාඨමාලාව පිළිබඳ විෂය හැඳින්වීම සහ අපේ ආයතනයේ ඉන්න දේශකවරු කවුද? ඒ දේශකවරුන්ගේ තියෙන සුදුසුකම් මොනවද? සහ මේ මේ පාඨමාලා හැදෑරීම තුලින් ඔයාලට ළඟා කරගන්න පුළුවන් මාර්ගයක් අවස්ථාවන් මොනවද කියලා යම් අවබෝධයක් ලබා දෙන්න. දැන් එතනදී විශේෂයෙන් අපි හැමෝගෙම මූලික අරමුණ වෙන්නේ යම් කිසි දවසකදී හොඳ රැකියාවක නිරත වෙන එක නේ. හොඳ රැකියාවක් නැත්නම් අපි සාමාන්‍ය කියන ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න තමයි හැමෝම කැමති. ඉතින් ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා තමයි අපි හැමෝම අධ්‍යාපනික සුදුසුකම් ලබා ගන්න, වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම කරන්නේ. එතනදී අපිට විශේෂයෙන් අනාගතයේදී වැදගත් වෙන සුදුසුකම් වර්ග ප්‍රධාන වශයෙන් දෙකයි තියෙන්නේ. එතනදී අපි මේක වර්ග කරොත් අධ්‍යාපනික සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් කියලා. නැත්නම් අපි කියනවා මේකට educational qualification and professional qualification. ඒතර educational qualifications වලට තමයි අපි O level කරන්නේ, A level කරන්නේ, ඊට පස්සේ degree එකක් ගන්නෙ. එතනින් එහාට ගියාම පශ්චාත් උපාධියක් ලබා ගන්නෙ. ඒ හරහා අපිට ලැබෙන්නේ අධ්‍යාපනික වශයෙන් සුදුසුකමක් විතරයි. නමුත් මේ අධ්‍යාපනික සුදුසුකම් අරගෙන අපි රැකියා ශාස්ත්‍රයට යොමු වෙද්දී රැකියා ලෝකයට යොමු වෙනකොට නමුත් රැකියා ව්‍යාපාරික ලෝකය දකින්නේ මේක හුදෙක් අධ්‍යාපනික සුදුසුකමක් විතරයි, වෘත්තීය සුදුසුකමක් විදියට නෙමෙයි. වෘත්තීය සුදුසුකමක් විදියට නෙමෙයි. මොකද අපි යන්නේ යම් වෘත්තියක නියැලෙන්න රැකියාවක් සඳහා. දැන් එතනදී වෘත්තීය සුදුසුකම් වලට ලොකු වැදගත්කමක් ව්‍යාපාරික ලෝකෙදී හම්බ වෙනවා. ඒක විශේෂයෙන් ගිණුම් කරන ශාස්ත්‍රය පිළිබඳව ඇල්මැති නැත්නම් උනන්දුවක් දක්වන අපි වගේ පාර්ශවයන් වැදගත් වෙන ප්‍රධාන පාඨමාලා දෙකයි තියෙන්නේ. නැත්නම් වෘත්තීය සුදුසුකම් දෙකයි ලංකාවේ තියෙන්නේ. එකක් තමයි වරලත් ගණකාධිකාරීවරයා කියන සුදුසුකම. දෙවෙනි එක තමයි අපි පළවෙනි එකට කියන chartered accountant. දෙවෙනි එක තමයි කළමනාකරණ ගණකාධිකාරීවරයා කියන සුදුසුකම. CMA accountant. මේ දෙකම හරහා වෙන්නේ accountant කියන professional qualification එක හදන එක. දැන් chartered ඉවර කරලා හරි CMA ඉවර කරලා හරි අවසානයේදී ගණකාධිකාරීවරයා කියන වෘත්තීය සුදුසුකමට ළඟා වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් යම් ආයතනයක් ගණකාධිකාරීවරයෙක් බඳව ගන්නකොට මේ සුදුසුකම කලකිරලට ගන්න. ඒකදී ප්‍රධාන වශයෙන් අපි වරලත් ගණකාධිකරණය සහ මේ කළමනාකරණ ගණකාධිකරණය වෙන් කරගන්නේ කොහොමද? මූලික වශයෙන් මූල්‍ය ගණකාධිකරණය කෙරෙහි තමයි වරලත් ගණකාධිකාරීවරයා කියන දේ යොමු වෙන්නේ. නැත්නම් ඒ පාඨමාලාව යොමු වෙලා තියෙන්නේ. හැබැයි කළමනාකරණ ගණකාධිකාරීවරයා කියලා කියන්නේ නැත්නම් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය කියලා කියන්නේ එතනදී මූලිකවම කළමනාකරණයට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම වෙනුවෙන්ම සකස් වූ නිලතලයක් නැත්නම් සුදුසුකමක් වෙනවා. හරි. එතකොට වර්තමානයේදී ළමයි මම වරලත් ගණකාධිකාරීවරයෙක්. හැබැයි මගේ රැකියාවේ මම දැනට නිරත වෙන්නේ කළමනාකරණ ගණකාධිකාරීවරයෙක්. ඉතින් මේ දෙකේ කෝක ගත්තත් වට පැහැදිලි වෙනවා. මේ සුදුසුකම ළඟා කරගත්ත පස්සේ වාට වැඩ කරන්න ඕන අංශයක පුළුවන්. CMA accountant කෙනෙක් වුණාට පස්සේ මූල ශාස්ත්‍රය වැඩ කරන්න බැරි කමක් නැහැ. පුළුවන්. වරලත් ගණකාධිකාරීවරයෙක් වුණා කියලා කළමනාකරණ ගණකාධිකාරීවරයෙක් විදියට වැඩ කිරීමේ හැකියාව නැත්නම් තියෙනවා. මේ සුදුසුකම් ළඟා කර ගැනීම හරහා ළමයි ව්‍යාපාරික ලෝකේ ඔයාට ලොකු ඉල්ලුමක් ගොඩ නැගෙනවා. ඒකට හේතුව අපි උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ වරලත් ගණකාධිකාරීවරු දැනට ඉන්නේ සාමාන්‍ය සමාජික සංඛ්‍යාව 8000කට 8500ක ප්‍රමාණයක් වම. CMA ආයතනයේ මේ ලොකු කාලයක් ඉලදී නෙමෙයි මේ 2009 තමයි මේක පාර්ලිමේන්තු පනතකින් සම්මත වුණේ. ලොකු කාලයක් නැහැ. ඒ නිසා ලොකු සමාජික ප්‍රමාණයක් ව්‍යාපාරික ලෝකෙට ඉදි කරලා නැහැ තාම. ඒ නිසා තවමත් ලංකාව තුල තියෙනවා ලොකු ඉල්ලුමක් මේ ගණකාධිකරණ ශාස්ත්‍රය කෙරෙහි. මෙතනදී ඔයාලට පටන් ගන්න පුළුවන් ප්‍රධාන පාඨමාලාවක් තමයි කළමනාකරණ ගණකාධිකාරීවරයා කියන සුදුසුකම. හරි. එහෙනම් අපි අද
උත්සාහ කරන්නේ මේ පාඨමාලාව ගැන යම් අවබෝධයක් ලබා ගැනීම සහ අපේ පන්ති පටන් ගන්න ආකාරය පිළිබඳ යම් දැනුවත් වීමක් කරන්න. හරි අපි ඉස්සරහට ගියොත් අපේ ආයතනය ගැන කිව්වොත් අපි AT සහ chartered CMA ක්ලාස් පවත්වන ආයතනයක් ඔන්ලයින් ක්ලාසස් කරන්නේ. මේක තවත් සාමාන්‍ය ඔන්ලයින් පන්තියක් නෙමේ. ඊට වඩා වෙනස්. හේතුව වරලත් ගණකාධිකාරීවරු ප්‍රමාණයක් දේශන පවත්වනවා මේ දේශන ලබා දීමේදී. ඊට අමතරව ළමයි අපි ඔන්ලයින් Zoom ක්ලාස් එක කරනවා. කරාට පස්සේ ඒකට ෆික්ස් ටයිම් ටේබල් එකක් තියෙනවා. ඒ ටයිම් ටේබල් එකට ක්ලාස් එක කරාට පස්සේ ඒ කරන වීඩියෝස් ටිකත් අපි සිස්ටම් එකට දානවා. ඒකට අපිට තියෙනවා වෙනමම ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. ඒකට ඒ වීඩියෝස් ඔයාට මේ දරුවන්ට පුළුවන් විභාගයේ අවසාන වන තෙක්ම ඕන අවස්ථාවකදී නැවත නැරඹීමේ හැකියාව තියෙනවා. අමතරව ටියුට් ඔක්කොම අපි සිස්ටම් එකට දානවා. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ක්ලාස් එකකට එන්න බැරි වුණා. එහෙම නැත්නම් තේරුම් නැති වුණා. ඉතින් තවදුරටත් මිස් වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ක්‍රමවේදය තුලින් ඔයාලට නැවත මේක ආවරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව විශේෂයෙන් අපි දැකලා තියෙනවා ගොඩක් ළමයින්ට අධ්‍යාපනය කරගන්න බැරි හේතුව තමයි වීකෙන්ඩ් ක්ලාසස් යන්න විදිහක් නැහැ. ඉතින් යම් හේතු නිසා. ඉතින් මේ හරහා අපි රාත්‍රී පන්තියක් තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. නයිට් ක්ලාස් එකක්. එතකොට දැනටමත් අපි AT chartered night classes කරගෙනම යනවා. අමතරව TMA පාඨමාලාවත් අපි night class එකක් විදිහටමයි කරන්නේ. ඒ නිසා ක්ලාස් එකට join වෙන එක වැදගත්. මොකද ඒ වෙලෙම live update එක ඔයාලට ලැබෙනවා. පස්සේ ගන්නවට වඩා වීඩියෝ එකක් බලනවට වඩා. ඉතින් අපි ආරාධනා කරනවා ක්ලාස් එකට join වුණාට පස්සේ හැම ලෙක්චර් එකකටම එන්න පුළුවන් තරම් බැරිම අවස්ථාවකදී හැර බැරිම වුණොත් බට් ඔයාට ඔප්ෂන් එකක් තියෙනවා ලෙක්චර්ස් ටික බලලා අව කරගන්න පුළුවන්. ඊට අමතරව ළමයි අපේ ආයතනයේ විශේෂත්වය ගත්තොත් අපි දේශන වලට සම්බන්ධ කරගන්නේ විශේෂයෙන් වෘත්තිමය සුදුසුකම් තියෙන සහ වෘත්තිමය ශාස්ත්‍රයේ දැන් යොමු වෙලා වැඩ කරන දේශකවරු විතරයි. එතනදී ඒකට හේතුව මේක වෘත්තිමය සුදුසුකමක් තවත් එක්තරා ටියුෂන් පන්තියක් නෙමෙයි. ඒතර මෙතනදී මූලික අරමුණ වෙන්නේ වෘත්තියකදී කොහොමද වැඩ කටයුතු කරන්නේ. ඒ පිළිබඳ යම් ලොකු අවබෝධයක් ලබා දීම. එතකොට සාමාන්‍ය තියරිටිකල් පන්තියකදී පාඩමක් ඉගෙන ගන්නවට වඩා එහා ගිහිල්ලා ප්‍රායෝගික උදාහරණත් එක්ක පැහැදිලි කිරීමේ හැකියාව විශේෂයෙන් වෘත්තීය ශාස්ත්‍රයේ යොමු වෙලා ඉන්න ගුරුවරුන්ට පමණයි කරන්න පුළුවන්. හරි. එතකොට අපි ගියොත් මේ කළමනාකරණ ගණකාධිකාරීවරයා කියන පාඨමාලාව නැත්නම් CMA course එක. ඒකේ ළමයි ඔයාලට තියෙනවා level 5. පළවෙනි ලෙවල් එක ෆවුන්ඩේෂන් ලෙවල් එක, දෙවෙනි එක ඔපරේෂනල් ලෙවල් එක, තුන්වෙනි එක මැනේජරියල් එක, හතරවෙනි එක ස්ට්‍රැටජික් එක, අන්තිමට ඔපෙක්ස් කියලා කියන්නේ එතන තියෙනවා ඔයාලට කේස් ස්ටඩි එකක් කරන්න. සිද්ධි අධ්‍යයනයක් කියලා අපි සිංහලෙන් කියන්නේ. ඒක ලෙවල් 4 ඉවර වුණාට පස්සේ කරන්න තියෙන එක. මේ ලෙවල් 5 කම්ප්ලීට් කරාම ඔයාලට පුළුවන් ACMA මේක තමයි ඔයාලට ලැබෙන පදවි නාමය. දැන් මට තියෙනවා chartered accountant කියන පදවි නාමය. ACA කියන්නේ associated chartered accountant. ඒ වගේ ACMA කියන පදවි නාමය ලබා ගැනීමේ හැකියාව ඔයාලට ලැබෙනවා මේ කළමනාකරණ ගණකාධිකාරීවරයෙක්ගෙන්. මේ සුදුසුකම ළඟා කර ගන්නවා කියන්නෙම ජීවිතේ ළඟා කර ගන්න ලොකු අවස්ථාවක්, ලොකු භාග්යක්. හේතුව යම් සුළුතර ප්‍රමාණයක් තමයි මම කලින් පැහැදිලි කරා වගේ ව්‍යාපාරික ලෝකේ මේ සුදුසුකම් ළඟා කරගෙන තියෙන්නේ. ඒ නිසාම ව්‍යාපාරික ලෝකේ ලොකු ඉල්ලුමක් මේ සුදුසුකම් වලට බිහි වෙලා තියෙනවා. මේ හැම අධීරක්ම මාස 6ක් බැගින් තමයි සාමාන්‍යයෙන් ක්ලාස් පවත්වන්නේ. නමුත් ෆවුන්ඩේෂන් අධීර අවුරුද්දකට 4 පාරක් ක්ලාසස් පවත්වනවා. ෆවුන්ඩේෂන් and ඔපරේෂනල් ලෙවල් සාමාන්‍යයෙන් දැනට පවත්වන්නේ ඔන්ලයින් එක්සෑම් එකක් විදියට, කම්පියුටර් බේස් එක්සෑම් එකක් විදියට. ඒකට MCQ ප්‍රශ්න ටිකක් හම්බෙන්නේ. ඔයාලට MCQ ප්‍රශ්න වලට උත්තර ලියලා ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ විභාගය අපි වරලක් ගණකාධිකරණ විභාගයත් එක්ක පොඩ්ඩක් සංසන්දනය කරොත් ඒ තරම් අමාරු නෑ. ඉතින් මේ දෙකේදීම වෙන්නේ අවසානයේ ගණකාධිකාරීවරයා කියන සුදුසුකම ලැබෙනවා නම් මේ හරහත් ඔයාලට ඒ මට්ටමට ළඟා වෙන්න බැරි කමක් නැහැ. පුළුවන්. මොකද මේ සුදුසුකම ළඟා කරගෙන ව්‍යාපාරික ලෝකයේ ඉහළ ශාස්ත්‍රයේ රැකියාවල නිරත වෙන අය අපි
ආශ්‍රය කරනවා. ඉතින් අපි දන්නවා. හරිනම් මේ හරහා වාට මේ ස්ටේජ් 5 සම්පූර්ණ කරලා වසර 3ක පුහුණුවකින් පස්සේ මේ ACM Associated Certified Management Accountant කියන සුදුසුකම ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි? ඒතර මේක ළමයි මම කලින් කිව්වා වගේ ලොකු අවස්ථාවක් තමන්ගේ ජීවිතේදී උදා කරගන්න. හේතුව මේක ළඟා කරගත්තට පස්සේ ගොඩක් අවස්ථාවන් ගොඩක් opportunities විවෘත වෙන්න පටන් ගන්නවා. මේකේ රහ බලන්න ළමයි මෙතනටම ගිහිල්ලා බලන්න. ඒක තේරෙන්නේ නැහැ. දැන් බලන්න opportunities මොනවද කියලා. මග නතර වුණොත් බෑ වැඩි. ඒ නිසා සියල්ල ඉවර කරගත්තොත් ඔයාට ලොකු අවස්ථාවන් ප්‍රමාණයක් opportunities ප්‍රමාණයක් විවෘත වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට වර්තමානයේදී මේ සුදුසුකම ළඟා කරගත්තට පස්සේ තවත් සුදුසුකම් ළඟා කර ගැනීම සඳහා පාත් එකක් හදලා තිනවා. මාර්ගයන් හදලා තියෙනවා. මොකද ඒ ආයතන වලින් මේ ආයතනත් එක්ක එකඟ වෙලා CMA qualified වුණාට පස්සේ අනෙක් සුදුසුකම් වලට මාරු වෙනකොට මොන සබ්ජෙක්ට් එකද දෙකද කරන්න ඕන ලොකු ගොඩක් කරන්න දෙයක් නැහැ. කරලා ඒ සුදුසුකම් ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ තියෙන ගණකාධිකාරීවරයෙක් වෙන්න තියෙන සුදුසුකම් දෙකයිනේ මම කිව්වේ. වරලත් ගණකාධිකාරීවරයා කළමනාකරන ගණකාධිකාරී. එහෙනම් වරලත් ගණකාධිකාරීවරයාම කියන එක ලංකාවේ එක UK අපි හඳුන්වන්නේ ACCA කියලා. ACCA වරලත් ගණකාධිකාරී. තිමා කියලා කියන්නේ අපේ CMA ලංකාවේ. ඒතර වෙනස තියෙන්නේ රටවල් දෙක අතර වෙනස විතරයි. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මීඩියම් වලින් කරන්න ඕනේ, පවුන්ඩ්ස් වලින් ගෙවන්න ඕනේ, ලොකු මුදලක් වැය වෙන වැඩක්. එහෙම කරන්න පුළුවන් නම් ඒ සඳහා යොමු වෙන්න පුළුවන්. නමුත් ලංකාවේ මුදලින් යම් මුදලක් වියදම් කරලා අපිට යම් වැදගත් සුදුසුකම ළඟා කරගැනීමේ හැකියාව මේ CMA පාඨමාලා හරහා ළඟා කරන්න පුළුවන්කම ලබා දීලා තියෙනවා. දැන් මම කිව්වා වගේ ළම ACCA ගන්න පුළුවන් මේකට මාරු වෙන්න පුළුවන්. ඒකට ලොකු සබ්ජෙක්ට්ස් ප්‍රමාණයක් කරන්න නැහැ. බොහොම 1යි 2යි කරන්න තියෙන්නේ. ඒ අවශ්‍ය නම් ඔන්න මාරු වෙන්න පුළුවන්. තව සුදුසුකම්. ඉමා ක්වොලිෆයිඩ් වෙන්න. CPA ඕස්ට්‍රේලියා කියන සුදුසුකම ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් CA ශ්‍රී ලංකා සුදුසුකම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අත්‍යේක අපි හිතමු ඩිග්‍රී එකක් අපිට නැත්තම් විශේෂයෙන් මේ පළවෙනි ලෙවල් 3 ඉවර කරාට පස්සේ වර්තමානයේදී විවෘත විශ්වවිද්‍යාලේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන උපාධිය වාට හැදෑරීමේ හැකියාව තියෙනවා පළවෙනි අවුරුදු දෙකම අතෑරලා දාන්න. නැත්නම් ඉතුරු අවුරුදු දෙක විතරයි සම්පූර්ණ කරන්න ඕනේ. පළවෙනි ලෙවල් 3 CMA කම්ප්ලීට් කරා නම් එතනදී CMA ආයතනයෙන් අදාළ ලිපියක් අරන් කියලා විවෘත විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරාම ඔයාට පුළුවන් තුන්වෙනි වසර සඳහා ඇතුළත් වෙන්න. ඒ අවස්ථාව ළඟා කරලා දීලා තියෙනවා මේ ආයතන හරහා. ඊට අමතරව අපි හිතමු දෙවනි උපාධියක් ගන්න ඕන කියලා. අපි ඒකට කියනවා MBA එකක් නැත්නම් පශ්චාත් උපාධියක්. දැන් පශ්චාත් උපාධියක් ගන්න ඕන නම් වර්තමානයේදී ළමයි මේ සුදුසුකම් ළඟා කරගත්තට පස්සේ ඉමා TMA ACCA කාඩ් ඒ ඔක්කොම ගණකාධිකාරී. ඒකෙන් දෙන්නෙක් ලංකාවේ දෙන්නෙක් UK. මේක ළඟා කරගත්තට පස්සේ MBA එකක් කරන්න ඕනේ නම් පශ්චාත් උපාධියක් ගන්න නම් මාස 10න් අවුරුදු ගන්න පුළුවන් දැන්. ඒකෝ මේ සුදුසුකම් වලට ලබා දීලා තියෙන තාත්තේ. ඒ තාත්තේ ඉතින් මේක ළඟා කරගත්තට පස්සේ ළමයි ගොඩාක් අවස්ථාවන් විවෘත වෙනවා. ඉතින් මේක අමතක කරලා විශේෂයෙන් අපි රැකියාවක යොමු වෙන්නනේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි මූලික අවධානය ප්‍රයොරිටි එක දෙන්න ඕනේ. අධ්‍යාපනික සුදුසුකමට වඩා ළමයි මේ වෘත්තීය සුදුසුකම. වෘත්තීය සුදුසුකමට ප්‍රමුඛතාවය දීලා ඒක ඉවර කරගත්තට පස්සේ බලන්න අධ්‍යාපනික සුදුසුකම් නිකන් ළඟා කරගන්න. නේ? හැබැයි අපි අධ්‍යාපනික සුදුසුකම් වලට වැඩිපුර අවධානය යොමු කරලා ඩිග්‍රී එකක් ගහන්න ගිහිල්ලා අන්තිමට වෘත්තීය සුදුසුකම පාස්. දෙවනි කොට සලකලා අන්තිමට මේක මග නතර කරගන්න. ඉතින් වාගේ ජීවිතේම මග භාගයක නතර වෙනවා. පැහැදිලිද? ඒ නිසා මම ඒකයි කලින් කිව්වේ මේ සුදුසුකමෙන් ලැබෙන ප්‍රතිලාභ දිහා බලන්න ළමයි එතනට එන්නම ඕනේ. ඒ නිසා අපි ඒක අත්දකින්නවාද? ඒ නිසාමයි කියන්නේ ඉතින් මේ පුළුවන් තරම් තමන්ගේ මූලික අරමුණක් තියාගෙන ඒ අරමුණක් ඇතිව මේ විභාගය ඉවර කරනවා. මම කළමනාකරන ගණකාධිකාරීවරයෙක් වෙනවා කියන අදහස දැඩි කරගෙන මේ එකින් එක ස්ටේජ් එක කම්ප්ලීට් කරගෙන ගියා නම් ඔයාට
ලොකු අවස්ථාවක් ව්‍යාපාරික ලෝකේ උදා කරගන්න පුළුවන්. හරි. එහෙනම් මම හිතන යම් පැහැදිලි කිරීමක් ලැබෙන්නේ නැති මේ සම්බන්ධයෙන්. එහෙනම් අපි ගියොත් level 1 එකට foundation level එක විශේෂයෙන් A level වලින් පස්සේ S3ක් තියෙනවා නම් අපිට පුළුවන් foundation level එක පටන් ගන්න. දැන් එතනදී අපිට හම්බ වෙනවා subject පහක්. මේ subject පහෙන් මූලික පළවෙනිම subject එක කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධයෙන්, දෙවෙනි එක මූල්‍ය ගිණුම්කරණය හා මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් තියෙන විෂයක්, තුන්වෙනි විෂය කළමනාකරණය සහ ආර්ථික විද්‍යාව කියන කොටස් දෙකක් ඇතුළත් කරලා 60ක් සහ 40ක් වශයෙන් එක සබ්ජෙක්ට් එකක් විදිහට ඔයාලට ලැබෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් මේ ගණිතය, ව්‍යාපාර සඳහා දාලා වන්නා වූ ගණිතය. මොකද ළමයි ඇත්තටම ඒ ශාස්ත්‍රයට ආවට පස්සේ කවදා හරි ගණකාධිකාරීවරයෙක් වුණාට පස්සේ ඒ නම්බර්ස් ටික ඔළුවේ තියෙනවා. working with numbers නේ, numbers එක number crunching තමයි කරන්නේ. ඒ නිසා numbers ටිකලා ව්‍යාපාර මාසේ විකුණුම් කීදී ඔප්පි තියෙන්න ඕනේ අගයන්. කොච්චර ප්‍රමාණයක් තව ළඟා කරගන්න ඕනද? ඒ දේවල් ඔළුවේ තියෙන්න ඕනේ. finger tips වල තියෙන්න ඕනේ. මේක අහමු ගමන් කියන්න පුළුවන්. ඒක තමයි ගණකාධිකාරීවරයන්ගෙන් බලාපොරොත්තු. නැත්නම් පොත් බලලා කියන එක නෙමෙයි. ඒ නිසා ගණිතය කියන විෂය ඉතා වැදගත්කමක් තියෙනවා. මේ විෂය ධාරාව ඇතුළේ. ඒ වගේම බිස්නස් ඉංග්‍රීසි. අපි දන්නවා ඉංග්‍රීසි කියන විෂය නැතුව වර්තමානයේදී ව්‍යාපාරික ලෝකෙ වැඩ කරන්න එක අමාරුයි. ඒ නිසා ඉංග්‍රීසි කියන විෂය යම් ක්‍රමවේදයක් පාවිච්චි කරලා දියුණු කරගැනීමේ අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම තියෙනවා. හරි. මේ තියෙන්නේ අපේ සිස්ටම් එකේ අපි දැනටමත් ඔයාලට හදලා තියෙන්නේ කෝස් එක. ඉතින් මේ විදිහට විෂන් 4 ඔයාලට සිස්ටම් එක ඇතුලේ පේනවා. මේක ක්ලික් කරලා ගියාම අපි කරාට පස්සේ ලෙක්චර්ස් ඔයාලට ඒවා නැරඹීමේ හැකියාව තියෙනවා නැවත. හරි. එහෙනම් අපි යොමු වුණොත් පළවෙනිම විෂය මූල්‍ය ගිණුම්කරණය හා මූල්‍ය කියන විෂය. මේ විෂය ළමයි කොටස් දෙකකින් සමන්විතයි. පළවෙනි කොටස මූල්‍ය ගිණුම්කරණය. මෙයාට 70%ක් කව වෙනවා. ඉතුරු 30% මූල්‍ය කළමනාකරණය කියන ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියන කොටස තමයි පොඩි කොටසක් කව වෙන්නේ. මේ කොටස මේ නැත්නම් මේ සබ්ජෙක්ට් එක අපි ඉස්සලා දෙන්නෙක් එකතු වෙලා උගන්වන්නේ. දෙන්නම සම්බන්ධ වෙනවා මේකට. ජේනුක සර් සහ මම. ඉතින් මං ගැන කිව්වොත් මං කලින් කිව්වා වගේ මම උපාධියක් කරන් තියනවා කැලණි කැම්පස් එකේ HRM ඩිග්‍රී එක මට තියෙන්නේ. මම කරේ ළමයි HRM. හැබැයි මගේ මූලික අරමුණ තිබ්බේ ගණකාධිකාරීත්වය. මගේ අරමුණ මම ළඟා කරගන්න. මට ඩිග්‍රී පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. ඉතින් මම චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්. වර්තමානයේ සහ කලිනුත් ලංකාවේ තියෙන පොදු සමාගම් වල ප්‍රධාන මූල්‍ය ගණකාධිකාරීවරයා විදිහට වැඩ කරලා තියෙනවා. ඉතින් ඒක තියෙන අත්දැකීම් ඔයාලට ලබා ගන්න පුළුවන් මේ විෂයන් ඉගෙන ගන්නකොට. ඊට අමතරව වර්තමානයේදී ලංකාවේ තියෙන ලොකුම ප්‍රතිනිෂ්පාදන සමාගමේ ලංකාවේ තියෙන ලොකුම ගෲප් එකක කළමනාකරණ ගණකාධිකාරීවරයෙක් විදිහට මම වැඩ කරනවා. හරි. දැන් මම පැහැදිලි කරොත් විශේෂයෙන් ඇයි අපි එහෙම කියන්නේ? මොකද ඔයාලා ඉගෙන ගන්න කාගෙන්ද කියන එක දැනගන්න ඕනේ. මොකද ඒ හරහා තමයි ළමයි ලොකු වටිනාකමක් ඔයාලට එකතු වෙන්නේ. නිකම් විෂයක් ඉගෙන ගත්තා කියලා විභාගේ පාස් වුණා කියලා මේක ඉවර වෙන්නේ නැහැ. මොකද අවසානයේදී ළමයි දෙන්නෙක් නැත්නම් පුද්ගලයෝ දෙන්නෙක් ක්වොලිෆයිඩ් වුණත් අවසානයේ වැදගත් වෙන්නේ හැකියාව, දැනුම. මොකද මේ දැනුම හැකියාව තමයි පාවිච්චි කරන්නේ කවදා. ඒ නිසා හොඳ ආයතනයකට සම්බන්ධ වෙලා හොඳ ගුරුවරුන්ගෙන් දැනුම ලබා ගන්න එක අතිවිශාල වැදගත්කමක් තියෙනවා විශේෂයෙන් වෘත්ති අධ්‍යාපනයේදී. හරි. එහෙනම් මේ විෂය අපි මම පැහැදිලි කරොත් ගිණුම්කරණය පිළිබඳ හැඳින්වීම ගැන 5ක් ලකුණු ප්‍රමාණයක් වෙන්ගෙන තියෙනවා. ගිණුම්කරණ සමීකරණය සහ දිත්තටහන් න්‍යාය සම්බන්ධයෙන් ලකුණු 10කුත්, ගිණුම් කරන ක්‍රියාවලිය ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා කොහොමද ගිණුම් කරන ක්‍රියාවලිය වෙන්නේ? ඒක තවත් තියරි පාඩමක් නෙමෙයි. හොඳට කියලා දෙනවා. ප්‍රායෝගිකව කොහොමද ගිණුම් කරන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ඒකට ලකුණු 15කුත්. ගැළපීම් කරන්නේ ඇයි? සහ ගැළපීම් ගිණුම් වලට කරන්නේ කොහොමද කියන එක අපි තවත් ලකුණු 15ක් කවරේජ් එකක් තියෙන මාතෘකාවක් යටතේ කියලා දෙනවා. ඊට පස්සේ යනවා තනි පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම කියන කොටස. ලකුණු 10ක් ඒ වෙනුවෙන් වෙලා තියෙන විභාගෙදී. ඊට පස්සේ හවුල් ව්‍යාපාර. තනි පුද්ගල හවුල් ව්‍යාපාර වලින් පස්සේ අවසාන වශයෙන් ලාභ නොලබන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් හදන්නේ කොහොමද කියලා අපි ආවරණය කරනවා. ඒ යටතේ ලකුණු 5ක් වෙන් වෙලා තියෙනවා විභාගෙදී. ඒතර මේ විදිහට තමයි 70%ක් වෙන් වෙන්නේ.
දැන් මෙතනින් එහාට තවත් ව්‍යාපාර සංවිධාන අපිට තියෙනවා. නමුත් ඒ කොටස ආවරණය වෙන්නේ ඊළඟ ස්ටේජ් එකේදී. හරි. ඊට පස්සේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ගත්තොත් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියන විෂය. ඒතර මේකට 30%ක බර තැබීමක් මේ විෂය සම්බන්ධයෙන් තියලා තියෙනවා. එතනදී මූල්‍ය කළමනාකරණය කියන්නේ මොකක්ද? මොකක්ද මූල්‍ය කළමනාකරණයේ කාර්යභාරය? ගණකාධිකාරිවරයෙක් කියන්නේ ආයතනයක මුදල් කළමනාකරණය කරන එක නේ. එදිනෙදා කටයුතු පවත්වාගෙන යන මුදල් ලෝන්, ඒ වගේම අනාගත අවශ්‍යතාවයන් සඳහා මුදල් සම්පාදනය කරගන්න ඕනේ. ඒතර මේ කාර්යයන් කොහොමද මැනේජ් කරන්නේ කියන එක තමයි මේ මූල්‍ය කළමනාකරණය යටතේ අපි කතා කරන්නේ. එතනදී පළවෙනි මාතෘකාව මේක හැඳින්වීම 5%ක ලකුණු ප්‍රමාණයක් වෙන්වලා තියෙනවා. ඒ වගේම මූල්‍ය පද්ධතිය හා මූල්‍ය වෙළඳපොළවල් මොනවද? මුදල් සම්පාදනය කරගන්න තියෙන මාර්ගයන් මොනවද? ඒක අපි තවත් ලකුණු 5ක් යටතේ ආවරණය කරගන්න. අවසාන වශයෙන් අවදානම් හා ප්‍රතිලාභ. risk and reward. කොහොමද මේ risk and reward අදාළ වෙන්නේ ආයතනයේ? අවදානම් වැඩි වෙනකොට ප්‍රතිලාභයට මොකද වෙන්නේ? අවදානම් අඩු වෙද්දී ප්‍රතිලාභයට මොකද වෙන්නේ? ඒ ගැන අපි මේ යටතේ කතා කරනවා. ඒකට ටිකක් ලකුණු වැඩි ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා මේ සබ්ජෙක්ට් එක ඇතුළේ. 20%. ඉතින් මේ විෂය සම්බන්ධයෙන් ගත්තොත් ඉතින් ප්‍රධානම විෂය අපි ගිණුම් කරණය කියන විෂය අපි හැමෝම ආස කරන විෂයක් ගිණුම් කරන්නේ. ඉතින් මේ විෂය හොඳට ඉගෙන ගන්න පුළුවන්. අපි ඉස්සලා දෙන්නෙක් ගෙන්නවා ඔයාට. හරි. හරි ඊළඟට මම අනිත් විෂයට ගියොත් ඒ විෂය උගන්වන්නේ ජේනුකස. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මම සර්ට ආරාධනා කරනවා කළමනාකරණ ගිණුම් කරණය කියන විෂය සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කරන්න. එනවා සර්. excuse me sir පොඩ්ඩක් ඇහෙනව මදි. ලයින් එක පොඩ්ඩක් බ්‍රේක් වෙනවා. ඔව් දැන් ඇහෙනවා. ඒක අයින් කරා නම් හරි හරි. මේක හරි. මම ජනකෝපුල් බණ්ඩාර කැම්පස් එකක අභ්‍යන්තර උපාධිධාරියෙක් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මම ස්පෙෂල් කරේ accounting කියන accounting. එතකොට දැන් මම මාස්ටර් එක පෙරදිනී කරනවා. ඒ වගේම මම අවුරුදු 24 වෙනකොට නේෂන් ලංකා ෆයිනෑන්ස් කියන එකේ අභ්‍යන්තර ගිණුම් කරන නිලධාරි කෙනෙක්. විධායක නිලධාරි කෙනෙක් විදිහට මම වැඩ කරනවා. ඊළඟට සියපත ෆයිනෑන්ස් කියන ආයතනයට මාරු වෙලා දැන් සීනියර් ෆයිනෑන්ස් සීනියර් ඔඩිටර් කෙනෙක් විදිහට වැඩ කරගෙන යනවා. ඒ වගේම කළමනාකරණ ගිණුම් කරණය කියන විෂය දේශකෙක් විදිහට මම උගන්වලා තියෙනවා ආයතන කීපයක. දැන් ඊට පස්සේ පාස් ඉන්ස්ටිටියුට් කියන ආයතනත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. එතකොට කළමනාකරණ ගිණුම් කරන මූලිකයන් කියනවා දැන් සමහර වෙලාවට අපිත් එක්ක එකතු වෙලා ඉන්න කොමර්ස් උසස් වලට නොකරපු ළමයි. හැබැයි එයාලට මම කියන්නේ කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාලගේ සබ්ජෙක්ට් එක ගැන වගකීම අපි ගන්නවා. අපිට ඒක කරන්න පුළුවන්. ඔයාලට තියෙන අර අපි දෙන ගයිඩ්ලයින් හරහා ඔයාලගේ වැඩේ හරියට කන්ටිනියු කරගෙන යන්න. මොකද අපේ ආයතනයේට ඊටාම ශක්තිමත් දේශක මඩුල්ලක් ඉන්නවා. අපි ඔයාලට හරියටම සබ්ජෙක්ට් එක මොකද්ද, ඔයාලට කොහොමද වැඩ කරන්න ඕන කියලා හරියට මඟ පෙන්වීමක් කරනවා. මේ කළමනාකරණ ගිණුම් කරන කියන විෂයට පොඩ්ඩක්වත් බය වෙන්න එපා. උසස් පෙළට කොමර්ස් කරේ නැතත් කමන්නේ. උසස් පෙළ කොහොම හරි ඔයාලා S3ක් දාගෙන ඉන්නා නම් අපිත් එක්ක එකතු වෙන්න. එකම දේ කළමනාකරණ ගිණුම් කරන කියන විෂයට බය වෙන්න එපා. අපි ඒක ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට හරියට කෝස් එක ගයිඩ් කරනවා. ඔයාලට තමයි ඉතින් ඊටු වැඩ ටික තියෙන්නේ. හරි නේද? හරි හරි. thank you සයන්. හරි මේ විෂය සංයුතිය ගැන මම පැහැදිලි කරොත් හරි විෂය සංයුතිය ගැන මම පැහැදිලි කරොත් හරි ඉන්ටරෙස්ටිං විෂයක් ළමයි. දැන් අපි හැමෝම
වෙලා ඉන්නේ accounting subject එකට. නමුත් මමත් ගණකාධිකාරීවරයෙක් විදිහට ඉතින් පොදු සමාගමක ප්‍රධාන ගණකාධිකාරීවරයෙක් ලංකාවේ ඉහළම වර්ගයේ පොදු සමාගමක ප්‍රධාන ගණකාධිකාරීවරයෙක් විදිහට වැඩ කරලා. ඉතින් finance head of finance වැඩ කරලා නමුත් මට ඕනේ වුණා මේ කළමනාකරන ගිණුම් කරන එක ගැන හොඳට ඉගෙන තව වැඩ කරන්න ඒ සම්බන්ධ. ඉතින් ඒ නිසා මම වෙනත් ආයතනයකට යමු වුණා කළමනාකරන ගිණුම් ගණකාධිකාරීවරයෙක්. මැනේජ්මන්ට් එක දැන් මම ඉන්නේ සීනියර් මැනේජර් මැනේජ්මන්ට් accounting කියන පොසිෂන් එකේ. ඒ අදාළ ආයතන. මෙතනදී මට මේ දැන් මේ විෂයන් දෙකම ප්‍රායෝගිකව මම හොඳටම දන්නවා. හැබැයි මේ දෙකකින් ළමයි ඇත්තටම ගත්තොත් මූල්‍ය ගණකාධිකරණය ගත්තාම හැම වෙලේම අපි බලන්නේ සිද්ධ වෙච්ච දෙයක් ගැන. නේ? අතීතයේ මූල්‍ය ප්‍රකාශන හදනවා, account හදනවා, විශ්ලේෂණය කරනවා, ওই ටික තමයි කරන්නේ. හැබැයි මේ කළමනාකරන ගණකාධිකාරීවරයා කියලා කියන්නේ ලොකු ලීඩින් රෝල් එකක් කරන පොසිෂන් එකක්. ලොකු ලීඩින් රෝල් එකක්. මොකද ඉහළ කළමනාකරණය টপ මැනේජ්මන්ට් එක හැම වෙලේම තොරතුරු ලබා ගන්න කළමනාකරන ගණකාධිකාරීවරයා. මොකද කළමනාකරන ගණකාධිකාරීවරයා මේ අතීතයේ තියෙන තොරතුරු, ඒ වගේම වර්තමානයේ තියෙන තොරතුරු සහ අනාගත තොරතුරු කියන තොරතුරු වර්ග තුනම සම්බන්ධ කරලා ඊට අදාළ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු කළමනාකරණයට ලබා දීම කරන්න මේ කළමනාකරන ගණකාධිකාරී. ඉතින් ඒ වගේම තව එකක් ගත්තොත් හරි ස්ට්‍රෙස් එක වැඩි ළමයි ෆයිනෑන්ෂල් මැනේජර්. يعني හෙඩ් ඔෆ් ෆයිනෑන්ස් වෙනකොට ස්ට්‍රෙස් එකක්. ලොකු පීඩනයක් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ. හැම වෙලෙම රූටින් වර්ක් එකක් තියෙනවා. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. හැබැයි කළමනාකරන ගණකාධිකාරීවරයා ගත්තාම මම වර්තමානයේ ලොකු රිලැක්ස් එකකින් ඉන්නවා. හේතුව මම දෙයක් හිතා කරනවා දැන් මේ වර්තමානයේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි රෙදි නිෂ්පාදනය කරන ආයතනයක්. එතකොට අපි නූල් ගෙනල්ලා ලංකාවට රෙදි නිෂ්පාදනය කරනවා. එතකොට අපිට තීරණයක් ගන්න වෙනවා රෙදි නිෂ්පාදනය කරන එක වාසිදායකයිද නැත්නම් රෙදි ඉම්පෝට් කරන එක වෙන රටකින් ඉම්පෝට් කරන එක වාසිදායකයිද? ඉතින් මේ තීරණය ගන්න තොරතුරු ලබා දීම කරන්නේ කළමනාකරන ගණකාධිකාරී. කොච්චර මට්ටමක තොරතුරු තියා ගන්න ඕනද ව්‍යාපාර ආයතනයේ? කවුද මේ තොරතුරු දෙන්නේ? කළමනාකරන ගණකාධිකාරී. අයවැයගත නැත්නම් මේ මාසේ ලාභය කොච්චරක් වෙයිද? ඇස්ටිමේට්ගත ලාභය කොච්චරක් වෙයිද? කවුද මේවා සපයන්නේ? කළමනාකරන. මේ රෝල් එක ළමයි අර ගොඩක් টপ මැනේජ්මන්ට් එකත් එක්ක සම්බන්ධ වෙච්ච රෝල් එකක්. ඒකට යන්න තමයි මේ හදන්නේ. ඉතින් රූටින් වර්ක් ටිකක් අඩුයි. හැම වෙලේම කරන්න තියෙන ප්‍රමාණය අඩුයි. දෙයක් හිතලා අලුත් දේවල් කරන්න පුළුවන් මේ කළමනාකරන ගිණුම් කරන හරහා. ඉතින් ඒක ලස්සන විෂයක් ඇත්තට. ඒක ඉතින් මම අත්දකිනවා හේතුව වර්තමානයේ මම ඒ සම්බන්ධයෙන් වැඩ කරනම නිසා. ඉතින් කළමනාකරන ගිණුම් කරන ඒ පිළිබඳ දල විශ්ලේෂණයක් ලකුණු 5ක් ඔයාලට ආවරණය වෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ කළමනාකරන ගිණුම් කරනදී පිරිවැය විශ්ලේෂණය ගැන ලොකුවට කතා කරනවා. මොකද අපි ගත්තොත් යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න 60ක් 70ක් වැඩිපුරම යොමු වෙන්නේ පිරිවැයට නේ, ද්‍රව්‍ය පිරිවැය. සාමාන්‍යයෙන් ද්‍රව්‍ය පිරිවැය 50%. ඉතින් අපි රුපියල් 100කින් විකුණන භාණ්ඩෙන් රුපියල් 50 ගැන වැඩිපුර කතා කරන්න ඕනේ කතා කරන්න. ඒක පාලනය කරන්න ඕනේ පාලනය කරන්න. නැත්නම් මේ සේවකයෙක්ගේ වැටුප කරලා නෙමෙයි මේ වැඩේ කරන්න ඕනේ. ලිපි ද්‍රව්‍ය පියදම් වෙන ප්‍රමාණය අඩු කරලා නෙමෙයි. මේ කළමනාකරන ගණකාධිකාරීවරයාට ලොකු රෝල් එකක් තියෙනවා ළඟපොත්. ඉතින් ඒක මේ යටතේ පිරිවැය විශ්ලේෂණය කරන්නේ කොහොමද කියන එක අපි මෙතනදී කතා කරමු. ඊට පස්සේ පිරිවැය පද්ධති, කම්පියුටර් සිස්ටම් එක කොහොමද හැදෙන්නේ? ඒ ගැන ලකුණු 35ක් වෙන් වෙලා තියෙනවා පිරිවැය පද්ධති කියන යටතේ. ඊට පස්සේ කෙටි කාලෙන්න තියෙනවා. එසෙන් කෙටි කාලේ ඉන්න වගේම දීර්ඝ කාලෙන්න තීරණ ගන්නවා. කවුද ගන්නෙ? ඉහළ කළමනාකරණය. ඉහළ කළමනාකරණය ගන්න තීරණ සඳහා කෙටි කාලේ ඉන්න තීරණ වලට තොරතුරු ඇගීම කරන්න. දීර්ඝ කාලේ ඉන්න තීරණ වලට තොරතුරු ඇගීම කරන්නේ කවුද? කළමනාකරණ ගණකාරී. ලොකු රෝල් එකක් රඟපානවා කියම මේකයි. ඒ වගේම සැලසුම් කිරීම. අවුරුද්දකට අයවැය හදන්නේ කවුද? මම ගිය ගමන්ම කරේ අයවැය හදපු එක. මාව ගත්තම අයවැය බජට් එකයි. සැලසුම් නේද? අන්න අවුරුද්ද අයවැය හැදුවා. ඒ අයවැය හැදුවට වැඩක් නෑ. අයවැය තුළ මාසෙන් මාසේ පාලනයක් ඇතුව යන්නේ. නේ? අයවැය කියලා කියන්නේ බලාපොරොත්තු වෙන ආදායම, බලාපොරොත්තු වෙන ඉදු, බලාපොරොත්තු වෙන ලාභ. ඔය තුන පාලනයක් ඇතුව ගියොත් තමයි වර්ෂ අවසානයේදී සැලසුම් කරපු ලාභය දක්වා ගමන් කරන්න පුළුවන්. මේ මට්ටමට යන්නේ නැත්නම් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? සියල්ල ඊට පස්සේ නිර්දේශ සපයන්නේ කවුද? කළමනාකරන ගණකාධිකාරීවරු.
ඉතින් කළමනාකරන ගණකාධිකාරිවරයා කියන රෝල් එක ළමයි හරි වැදගත්. ඒ වගේම මේ කළමනාකරන ගණකාධිකාරිය සම්බන්ධ වෙලා වැඩ කරන්නෙම টොප් මැනේජ්මන්ට් එක. ඒ නිසා ලොකු අවස්ථාවක් තියෙනවා වැඩි වරප්‍රසාද දිනා ගන්නත් ඒ හරහා. හරි. ඒ විෂය හරි ඉන්ට්‍රස්ටිං විෂයක්. ඒක හොඳට ඉගෙන ගන්න පුළුවන් අපේ ජයහන්ස් එක්ක. හරි. ඊට පස්සේ අපි ගියොත් ඊළඟ විෂයට කළමනාකරණය හා ආර්ථික විද්‍යාව කියන විෂය. ඒතර මේ කොටස් දෙකක් විෂය තුල හමාවිතයි 60ක් කළමනාකරණය සහ 40ක් ආර්ථික විද්‍යාව වශයෙන්. අපි බලුවොත් 60ක කොටස කළමනාකරණය සම්බන්ධයෙන් අද අපිත් එක්ක සර් නම් සම්බන්ධ වෙන්නේ නැහැ ළමයි. නොහැකියාවක් ඇති වුණ නිසා. මම ඒක පැහැදිලි කරන්නම්. කළමනාකරණය ඉතා වැදගත්. මොකද අපි කළමනාකරන ගණකාධිකාරිවරයා කියලාමයි කතා කරන්නේ. ඒ නිසා මැනේජ්මන්ට් කියන එක නැත්තම් කළ යුතු දේ මනාව කිරීම කියන එක හරි වැදගත්. හරි වැදගත්. නේ? මොකද මේ පොසිෂන් එකකට යනවා කියලා කියන්නේ ඔයා හරි පිළිවෙලකට වැඩ කරන්න ඕන. නේ? ඒ නිසා කළ යුතු දේ මනාව කිරීම කියන කාරණේ වැදගත්. ඒ නිසා කළමනාකරණය සම්බන්ධයෙන් 60ක කොටසක් ඔයාට ආවරණය වෙනවා. එතනදී කළමනාකරණය හැඳින්වීම, කළමනාකරණ ඉතිහාසය ගැනත් කතා කරනවා. සැලසුම් කරණය කියන්නේ මොකක්ද? සංවිධානය කරණය, අධීක්ෂණය කිරීම සහ පාලනය. මේ අධියර හතර තමයි කළමනාකරණය කියලා කියන්නේ. ඊට පස්සේ ඒකාබද්ධ පාලනය. කොහොමද මේ අපි උඩින් කියන සංයුක්ත පාලනය කියලා, කෝපරේට් ගවර්නන්ස්. ආයතනයක් කරන්නේ ඔක්කොම එකතු වෙලා පාලනය කරන එක. එහෙනම් ඒ පාලනය කරන්නේ කොහොමද? ඒකට ලකුණු 15ක් වෙන් වෙලා තියෙන කාගෙදී අමතරව ආයතනයක තියෙනවා ළමයි ආචාර ධර්ම කියලා දෙන්න. නේ? ඒ ටික තියෙන්න ඕන. ක්වොලිටිස් ටිකක් තියෙන්න ඕන අපි ගාව ගණකාධිකාරීවරයෙක්. එහෙනම් මේ මොනවද ක්වොලිටිස් තියෙන්න ඕනේ? ඒක ලකුණු 5ක බර තැබීම අඩු වුණාට ඒ ක්වොලිටිස් තියාගන්න ඕනේ වැඩි. හරි? ලකුණු 5ක් තමයි ආවරණය වෙන්නේ. හරි. ආර්ථික විද්‍යාව 40ක් ආවරණය වෙනවා. ඉතින් අපිත් එක්ක ආර්ථික විද්‍යා දේශකවරයා සම්බන්ධ වෙලා ඉන්නවා. ඔයාලගේ ඉන්ට්‍රස්ටිංම සර්වේ මම අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් මම සමන්පියසට ආරාධනා කරනවා ඉතින් ආර්ථික විද්‍යාව විෂය සම්බන්ධයෙන් යම් හැඳින්වීමක් කරන්න. හරි. thank you sir. ආයු බොහෝ වේවා ළමයි හැමෝටම. ළමයි මට සම්බන්ධ වෙලා තියෙන විෂයෙන් එක කොටසක් විතර. ඒ කියන්නේ කළමනාකරණය සහ ආර්ථික විද්‍යාව කියන සම්පූර්ණ විෂයෙන් 140ක ප්‍රමාණයක් තමයි පුතේ මට ආවරණය කරන්න වෙලා තියෙන්නේ. තේරෙනවද? ඉතින් ඒ 140 අපි ආවරණය කරගමු. ඊට කලින් කියන මම පුතේ උසස් පෙළ හදාarලා ඊට පස්සේ ජයවර්ධන පුරුෂ විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ වැඩිපුර අධ්‍යයනය කරලා ඊට පස්සේ ඒ වගේම A level කරන කාලය අතරතුරම මම A level exam එකකින් පස්සේ AAT ඒකම චාර්ට් වගේ මේ වෘත්තීමේ සුදුසුකමුත් මම ළඟා කරගත්තා. නමුත් මගේ අරමුණ වුණේ හැබැයි පුතා ගණකාධිකාරීවරයෙක් වීමම නෙමෙයි. මම කැමති මගේ හොබි එක වගේ තියෙන පුතේ උගන්වන එක. මම හරි ආසයි උගන්වන්න. තේනවද? දන්නේ නැති දේ කියලා දෙන්න මම හරි ආසයි. ඒ නිසා මම පුතාත් එක්කත් ඒ මගේ දැනුම මම බෙදා ගන්න හරි කැමැත්තෙන් ඉන්නවා. උසස් පෙළ විෂය ධාරාව යටතේ ආර්ථික විද්‍යාව මම වසර 14 තිස්සේ උගන්වනවා පුතේ. ඒ නිසා ආර්ථික විද්‍යාව පිළිබඳ ඔයගලන්ට අපම රේණුකවත් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්න එපා. මේ අවුරුදු 14ක් පුරා ලබාගත්තු ඒ අත්දැකීම් පුතේ මට ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඒ වගේම දැනටමත් අපි AT සහ චාර්ට් වල ආර්ථික විද්‍යාව විෂය ඉගෙනීම කටයුතු කරනවා. ඒකම අලුතින් CMA එකක් දැන් අපි පටන් ගෙන යනවා. ඉතින් ඒකේ මේ අදාළ ඒ අවශ්‍ය කොටස් ටික පුතේ මම ඔයගොල්ලන්ට විස්තරාත්මකව ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්කම තියෙනවා. දැන් අපේ AT එකේ එහෙම ළමයි ප්‍රශ්න අහන අය ඉන්නවා. ඒ නිසා හරි කැමැත්තෙන් මම ඉන්නේ. ඒ ළමයි ප්‍රශ්න අහනකොට ඒවට උත්තර දෙවි අපිට පුළුවන් මේ 140 පුතේ මගෙන් වෙන්න පුළුවන් දායකත්වය මම උපරිමයෙන්ම ඔය ළමයි වෙනුවෙන් දෙන්න. ඒතර පුතා මේ ආර්ථික විද්‍යාව විෂය 140 ගත්තොත් එහෙම පුතේ ඔයගොල්ලෝ උසස් පෙළට වාණිජ්‍ය විෂය ධාරාව හෝ කලා විෂය ධාරාව හෝ කරලා තියෙනවා නම් ඒකේ ආර්ථික විද්‍යාව විෂය යටතේ ඔයගොල්ලන්ට 12 සහ 13 වසරේදී පාඩම් විශාල ප්‍රමාණයක් තියෙන 12ක් තියෙන අවුරුද්දකට ඉගෙන ගන්න. මේ පාඩම් 12න් පුතේ මේ 12 වසරේ තියෙන පාඩම් 6 තමයි ඔය දාලා තියෙන්නේ. 13 වසර පාඩම් මේ කිසිම කොටසක් ආවරණය කරලා නැහැ. මේ 140 පුරාවටම තියෙන පුතේ 12 වසර පාඩම් 6. ඒතකොට ඒක එච්චර ගැටලුවක් නෑ. ඒක මොකද ගොඩක් ගැඹුරට ගිහිලා නෑ පුතේ.
ඒ නිසා ඔය ආර්ථික විද්‍යාව මූලික සංකල්ප කියන 105ක ප්‍රමාණයක් තියෙනවා. ඒකෙදි අපිට ඔය අවශ්‍යතා උවමනා ගැන කතා කරනවා, හිඟකම ගැන කතා කරනවා. ඊට පස්සේ ආර්ථික විද්‍යාව හැදෑරීමේ ප්‍රයෝජන ගැන කතා කරනවා. ඒ වගේම ආර්ථික විද්‍යාව වර්ගීකරණය ගැන කතා කරනවා. ඒ වගේ කුඩා දෙයක් තිබුතේ ඒ කොටසට. ඊට පස්සේ ඉල්ලුම සැපයුම වෙළඳපොළ ආර්ථික කියන එක 10%ක ප්‍රමාණයක් ආවරණය කරන්න තියෙනවා පුතේ ප්‍රශ්න පත්‍රයෙන්. එතකොට ඒක ගත්තොත් පුතා ඒක අපිට ප්‍රායෝගිකයි. මොකද ඉල්ලුම කියද්දී අපි දන්නවා භාණ්ඩයක් හෝ සේවාවක් අපි පුතා වෙළඳපොළ හරහා මිලදී ගද්දී අපි ඒකට ඒ ඉල්ලුම අඩු වැඩි කරන්න හේතු වන කාරණා මොනවද? ඊට පස්සේ නිෂ්පාදකයෙක් විදියට සැපයුම අඩු වැඩි කරන්න එයා බලපාන එයා සලකා බලන සාධක මොනවද? ඒ වගේම වෙළඳපොලේ කොහොමද ওই භාණ්ඩ හා සේවාවල මිල ගණන් තීරණය වෙන්නේ කියන එක අපි කතා කරන ওই 10% තුල. ඊට පස්සේ පුතේ අපිට තියෙන නිෂ්පාදන න්‍යාය පිරිවැය ලාභ උපරිම කිරීම සහ වෙළඳපොළ ව්‍යුහයන් කියලා කොටසක්. ඒක තුල ওই භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය ගණනය කරන්නේ කොයි විදිහටද කියලා ආර්ථික විද්‍යාව තුල අපි කතා කරනවා. මොකද ගෙනුම් කරන්නේ තියෙන නිෂ්පාදන පිරිවැය. ඒ ගෙනුම් කරන්නේ කතා කරනවට වඩා පොඩ්ඩක් වෙනසක් තියෙනවා. ආර්ථික විද්‍යාව තුල පුතේ ওই නිෂ්පාදන පිරිවැය ලාභ උපරිම කිරීම කියන කාරණා කතා කරන්නේ. ඒ වෙළඳපොළ ව්‍යුහයන් යටතේ පුතාලා අහලා තියෙනවද දන්නේ? ඔය පූර්ණ තරංගයේ ඒකාධිකාරී තරංගයේ කී වෙළඳපොළ වල. අන්නේ වෙළඳපොළ වල ගැන තමයි පුතේ උතන කතා කරන්න තියෙන මූලික හැඳින්වීම. ඊට පස්සේ අන්තිමට තියෙනවා සාර්වාර්ථික විද්‍යාවේ අංශ. ඒ කියන්නේ සාර්වාර්ථික කියන සමස්තයක් ගැන අධ්‍යයනය කරන විෂයක් පුතේ. ඒතර ඒකෙදි අපි සාමාන්‍යයෙන් රටේ සමස්ත නිෂ්පාදනය, රටේ සමස්ත ඉතුරුම්, ඒ වගේම රටේ සමස්ත ආදායම්, ඔය වගේ දේවල් ගණනය කිරීමක් මේ මාතෘකාව තුළ අපි කතා කරනවා. ඒකට වැඩි බරක් දීලා තියෙනවා පුතේ 15% ප්‍රමාණයක් දීලා තියෙනවා. ඉතින් අපිට ඔන්න ඔය විදිහට තමයි පුතා ආර්ථික විද්‍යාව අපිට ඔය කොටස තුළ මේ අධ්‍යයනය කරන්න තියෙන නැත්නම් හදාරන්න තියෙන්නේ. ඒ නිසා පුතාලා ඒ ගැන ගැටලුවක් කරගන්න එපා. අපිට පුළුවන් ඔය 140ම මේ හොඳින් හදාරලා ඒ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න. ඊටු 160 අපේ කළමනාකරන ගුරුවරයා අද සම්බන්ධ නැහැ. අත්‍යවශ්‍ය කටයුත්තක් ඉදලා ඒ ගුරුතුමත් අවශ්‍ය දේ හරියාකාරව ලස්සනට පැහැදිලි කරලා දෙවි. එහෙනම් මම හිතන්නේ මංජුල් සර් පැහැදිලි කිරීම ඇති කියලා හිතනවා. අපි පුතේ අපි ඉදිරි දින පන්ති පවත්වන දිනේ අපි මංජුල් සර් දැනුවත් කරાવી. එදාට අපි ආර්ථික විද්‍යාව යටතේ අපි ඔය ටික කතා කරමු. ඔයගොල්ලෝ කිසිම ගැටලුවක් කරගන්න දෙයක් නැහැ. ඒ අවශ්‍ය හැම දැනුමක් පුතේ මේ පළපුරුදු ගුරු මණ්ඩලය කරා ඔයගොල්ලන්ට මේ ආයතනය හරහා ලැබෙනවා. අනිත් එක තමයි අනිත් ආයතනවල වගේ පුතේ මේ ගුරුවරු නිකන් අර සාමාන්‍ය ගුරුවරුන් තියෙනවනේ පුතේ අර නිකන් ආඩම්බරකාර ගතිය උගන ගුරුවරුන්ට ළමයි එක්ක ගොඩක් කිට්ටු නැති ගතියක් තියෙනවනේ. එහෙම ගන්නේ අපේ ආයතනයේ ගුරු මණ්ඩලය හරිම ආදරේ දරුවන්ට. ඒ නිසා ඒ මඟ පෙන්වීම නියමාකාරයෙන්ම මේ ගුරුවරු හරහා පුතාලට ලැබෙවි. අනිත් ආයතන වල විශේෂම දේ තමයි ඒ ආදරය, ඒ ඉගැන්වීම, ඒ වෘත්තිමේ සුදුසු බව. එනම් පුතේ අපි ඊළඟ දවසේ හම්බෙමු. එනම් මංජුල් සර් මම හිතනවා ඇති කියලා ළමයිට කතා කරලා. එනම් සුබ රාත්‍රියක් ළමයි. අපි පසුව එදාට හම්බෙමු. හරි thank you sir. හරි මේ ඉන්නේ අපේ සන්ත සර්. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වුණේ නැහැ. ඒක ගැන කිව්වත් සර්ත් වරලත් ගණකාධිකරණ විභාගයේ අන්තිම අධ්‍යයන ඉවරයි දැන්. ඉවර කරලා ඉන්නේ. ඉතින් ඔබ දවසකින් වරලත් ගණකාධිකාරීවරයෙක් කියන සුදුසුකම ළඟා කර ගන්නවා. ඉතින් තමයි මම කිව්වේ qualified chartered accountants ලා කීප දෙනෙක් ඔයාලට දේශන පවත්වන්න සම්බන්ධ වෙනවා. ඉතින් ප්‍රාත්මක විදිහට ඉගෙන ගන්න පුළුවන් මේ විෂයන් අපිත් එක්ක එකතු වෙලා. හරි. ඊට පස්සේ අපි අන්තිම විෂයට ගියොත් අපේ maths සර් අපිත් එක්ක සම්බන්ධ වෙනවද? ඔව් මංජුල සර්. හරි සර් කසුන් සර් මම ආරාධනා කරනවා. ඉතින් අපේ maths subject එක සම්බන්ධයෙන් ළමයිව දැනුවත් කරන්න. හරි මංජුල සර් මාව පැහැදිලිව ඇහෙනවද? ඇහෙනවා. හරි. හොඳයි.
ඕකේ ළමයි හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මම ගැන පොඩ්ඩක්ම හැඳින්නුවත් මම කසුගේ රාජ්‍ය. මම උසස් පෙළ කළමනාකරන විෂය ධාරාව හදාරලා ඊට පස්සේ ඒ විෂයෙන් මම කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර මූල්‍ය ඒ කියන්නේ ෆයිනෑන්ස් කියන විෂය ධාරාව යටතේ උපාධිය හදාරලා මගේ ප්‍රථම පෙළ ෆස්ට් ක්ලාස් ඩිග්‍රියක් මම අරගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් විදිහට මම අවුරුදු 2ක් සේවය කළා. ඊට පසුවත් කොළඹ විශ්වවිද්‍යාලයේ සහ අනෙකුත් විශ්වවිද්‍යාලයවල සහ විශේෂයෙන්ම වරලත් ගණකාධිකරණ ආයතනයේ ගුරුවරයෙක් විදිහට ලෙක්චරර් කෙනෙක් විදිහට මම සේවය කරනවා. දැන් නම් ඇත්තට මම බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට මම සේවය කරන්නේ. එතකොට ඇත්තටම ක්වොලිෆිකේෂන්ස් අපි ගත්තොත් ක්වොලිෆිකේෂන් අපිට වර්ග කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම අපි කියනවා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් අනිත් එක ඇකඩමික් ක්වොලිෆිකේෂන් කියලා කියනවා. දැන් අපි ගත්තොත් චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් කියලා කියන්නේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆයිඩ් ප්‍රොෆෙෂන් එකක්. වෘත්තීමය සුදුසුකමක් තියෙන කෙනෙක්. එතකොට මම බොහෝ දුරට එන්නේ ඇත්තටම අපි කිව්වොත් ඇකඩමික් ක්වොලිෆිකේෂන් වලින්. ඒ කියන්නේ මම එන්නේ යුනිවර්සිටි එක සම්බන්ධව ඒ හරහා තමයි මම ඇත්තටම ඔයගොල්ලොත් එක්ක මේ හරහා සම්බන්ධ වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම මට මේ විෂය සම්බන්ධව මම ගොඩක් මම හදාරලා මම ගොඩක් ක්ලාසස් කරද්දී ප්‍රධාන වශයෙන්ම මට ගොඩක් ලොකු පන්නරයක් තියෙනවා. මොකද මම විශ්වවිද්‍යාල ළමයි සමග ඒ ඇති කරගත්ත සහ ඒ සම්බන්ධව මම ඒ වැඩ කරපු ඒ දැනුමත් සහ ඒගොල්ලොත් එක්ක වැඩ කරපු අත්දැකීමත් සමග මට ගොඩක් පහසු වෙලා තියෙනවා අඳුරගන්න විශේෂයෙන් මේ ගණිතයේ විෂය සම්බන්ධව ළමයින්ගේ තියෙන දුර්වලතාවය සහ ඒගොල්ලන්ගේ තියෙන අඩුපාඩු ගැන මට හොඳ අවබෝධයක් ඇත්තරම මම ඒ සම්බන්ධ අරගෙන තියෙන නිසා මම හිතනවා ගොඩක් පහසුයි මට මේ විෂය ඇත්තරම සාමාන්‍යයෙන් මම දැන් AAT ආයතනය AAT විභාගය ඒ වගේම වරලත් ගණකාධිකරණ ආයතනයේ විභාගය සහ දැන් අපි අලුතෙන් පටන් ගත්ත මේ CMA එක්සෑම් එක මේ ඔක්කොගෙම තියෙන්නේ ඇත්තටම ප්‍රධාන වශයෙන්ම අඩු වැඩි වශයෙන් ඇත්තටම එකම සහ ප්‍රධාන වශයෙන් එකම දෙයක් තමයි ඇත්තටම තියෙන්නේ. නිසා හරි ලේසි මේ විෂය සමත් වෙන්න. ඇත්තටම කියනවා නම් මේ විෂය මේ ලෙවල් එකේ තියෙන මේ අධ්‍යයනයේ තියෙන ඇත්තටම පාස් වෙන්න පුළුවන් ලකුණු ගන්න පුළුවන් ලේසිම විෂයක් තමයි මේ විෂය කියලා කියන්නේ. එතකොට මම පොඩ්ඩක් ගත්තොත් අයි අපි මේ විෂය හදාන්නේ සමහර ළමයි හිතනවා දැන් අපි O level වලට අපි ගණිතය හැදෑරුවා දැන් අපිට තව දුරටත් අයි අපි ගණිතය හදාරන්නේ මම ඉගෙන ගන්නේ කළමනාකරන විෂය. ඇයි එහෙනම් මට මේ නැවතත් මේ විෂය මට ඇවිල්ලා තියෙන්නේ කියලා අපි හිතනවා. එතකොට මට දෙන්න පුළුවන් ප්‍රධානම උත්තරේ තමයි ළමයි ඇත්තටම මේ ගණිතය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම අපිට යමක් කර ගැනීමට අවශ්‍ය වෙන මම කිව්වොත් උපකරණයක් ටූල් එකක්. දැන් අපිට යම් කිසි දෙයක් කරන්න ඕන කරන්න අපි ඒක දන්නවා ඒ දැනුමක් තියෙනවා නමුත් ඒක කරන්න අපිට උපකරණේ නැහැ. එතකොට ඒ උපකරණය තමයි ගණිතය මගේ දෙන්නේ. සරලවම කිව්වොත් සරලවම කිව්වොත් උදාහරණයක් විදියට මෙන්න මේ ප්‍රදේශයේ තියෙන හොඳ පළලම ගහ මට කපලා දෙන්න කියලා කියනවා. එතකොට අපි දන්න මේ ප්‍රදේශය ගැන අපි දන්නවා මේ ප්‍රදේශයේ අපි ගහ කපන්න අවසර ගන්න ඕන කොහොමද මේ සම්බන්ධ හැම දෙයක්ම දන්නවා. ගහේ අපි පළලම ගසක් අපි තෝරගන්නවා. ගහ කපන විදියක් දන්නවා. හැබැයි අපිට පොරවක් නැහැ. එතකොට මෙන්න මේ පොරව මේ මුවහත් පොරව ඔයාට ලැබෙන්නේ මේ ගණිතය කියන විෂය හරහා. එතකොට එක අතකට මේ විෂය ගොඩක් වැදගත් කියලා හිතනවා අපි ඇත්තට මොකද මේ හැමදේම තිබුණත් පොරව නැත්තම් අපිට මේ කහ කපා ගන්න බෑ. ඇත්තට මම දැන් ගුරුවරු කතා කරද්දී අපි ගුරුවරුන්ගෙන්ම ගත්තොත් සමහරලාට කියනවා දැන් ආර්ථික විද්‍යාවේදී මිල සහ ඉල්ලුම දැන් අපි සාමාන්‍යයෙන් කියනවා කිසියම් භාණ්ඩයක මිල වැඩි වෙද්දී දැන් ඕගොල්ලෝ මං හිතන්නේ අද දකින්න මේ දවස්වල මිල වැඩි වෙද්දී අපි මොකද කරන්නේ මේ සම්බන්ධ ඉල්ලුම් ප්‍රමාණය අඩු කරනවා. අපි එතකොට බලන්න ඕන ගණිතයෙන් මිල සහ ඉල්ලුම කිසියම් භාණ්ඩයක මිල සහ ඉල්ලුම අතර තියෙන මොන වගේ සම්බන්ධතාවයක්ද? ධන සම්බන්ධතාවයක්ද? ඍණ සම්බන්ධතාවයක්ද? එතකොට ඒ සම්බන්ධතාවයේ තරම කොහොමද? මිල වැඩි කරාම ඒ මිල වැඩි කරපු වේගයෙන්මද ඉල්ලුම අඩු වෙන්නේ? අපිට මේ භාණ්ඩේ මිල වැඩි කරන්න පුළුවන්ද? එතකොට ඉල්ලුම ඒතර අඩු වෙන්නේ නැද්ද? නැත්නම් ඉල්ලුම වැඩි වෙයිද මිල වැඩි කරාම? ඔන්න ඔය වගේ දේවල් අපි ආර්ථික විද්‍යාවෙන් අපි ඉගෙන ගන්නවා.
නමුත් ඒ සම්බන්ධතාවය තරම මනින්න, ඒ සම්බන්ධතාවය මනලා ඒ සම්බන්ධතාවය පුරෝකථනය කරන්න. ඉල මෙච්චරක් වුණොත් ඉල්ලුම කොච්චරක් වෙයිද? නැත්නම් ඉල්ලුම මෙච්චර වෙන්න නම් අපේ මිල කොච්චරක් වෙන්න ඕනද කියන ඒ සම්බන්ධතාවය මනින්න මේ ගණිතයේ ඇත්තටම තියෙනවා ළමයි tools, techniques අපි කියනවා එක ගණිත ක්‍රම තියෙනවා. tools and techniques තියෙනවා. ඒක. එතකොට අපි ගත්තොත් තව දෙයක් තමයි අපි ව්‍යාපාරයක් කරගෙන යද්දී ඒ ව්‍යාපාරය අපිට අවශ්‍ය වෙනවා දැනගන්න ප්‍රධාන වශයෙන් ව්‍යාපාරය අපි පවත්වාගෙන යන්න පුළුවන් මේ අපේ අසීරු කාලයක් අපි මේ කොරෝනා සමයත් එක්ක අපි ගත කරන්නේ. එතකොට ඕන ව්‍යාපාරයක් හිතනවා අපිට මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුළුවන්ද බැරිද? එතකොට පවත්වාගෙන යනවා නම් අපි බලන්න ඕන අපේ ව්‍යාපාරයේ අපි ලාභයක් හෝ අලාභයක් නොලබන්න අපි කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් විකුණන්න ඕනද? අපි යන්නේ ඒ ප්‍රමාණයට කියනවා ලාභ සමච්ඡේදන ලක්ෂ්‍ය කියලා කියනවා. දැන් ඕක අපි දන්නවා ආර්ථික විද්‍යාවෙන් හරි නැත්නම් කළමනාකරන ගිණුම්කරණයෙන් හරි අපි ඔය සංකල්පය ඉගෙන ගන්නවා. නමුත් මෙන්න මේ විෂය තුලින් තමයි ඔයාලට ලැබෙන්නේ කොහොමද මෙන්න මේ ලාභ සමච්ඡේදන ලක්ෂ්‍ය හොයන්නේ. අපි අවකලනය සහ අවකලනය භාවිතා කරලා අනුකලනෙත් පොඩ්ඩක් භාවිතා කරලා සමහර අවස්ථාවලදී අපිට පුළුවන් අපේ ව්‍යාපාරයේ ලාභ සමච්ඡේදන ලක්ෂ්‍ය හොයාගන්න. එතකොට ඒකට අවකලනය ඕගොල්ලෝ ඉගෙන ගන්න මෙන්න මේ විෂය හරහා. එතකොට සමහර ව්‍යාපාර කැමති දැනගන්න අපේ ලාභය උපරිම වෙන්නේ මොන වගේ අවස්ථාවකද? එතකොට ලාභය උපරිම වෙන්න අපි අවස්ථාව අපි හොයාගන්න ඕන මේ අවකලනය කියන දේ අපි භාවිතා කළා. අවකලනයේදී භාවිතා කළා. එතකොට අන්න ඔය කොටසුත් ඕගොල්ලෝ ඉගෙන ගන්නේ මෙන්න මේ විෂය හරහා. එතකොට අපි ගත්තොත් ඒ විතරක් නෙමෙයි. තව ඕගොල්ලන්ට වැදගත්ම විෂයක් තව ඉගෙන ගන්නකොට සම්භාවිතාව. මේ සම්භාවිතාව කියන්නේ කිසියම් දෙයක් සිදුවීමේ හැකියාව. ඇත්තටම සම්භාවිතාව කියන දේ ඕගොල්ලෝ දැකලා ඇති. අපි ගත්තොත් මේ ළඟදී මෑතකදී ක්‍රිකට් තරඟ යද්දී ඔගොල්ලෝ දැකලා ඇති ක්‍රිකට් තරඟවල තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව. ඉන්දියන් කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව. ඒතර මේ සම්භාවිතාව කිසියම් හේතු මත මොකද වෙන්නේ? එකපාරට අපේ 80%ක් වෙනවා. එකපාරට යම් හේතු මත 20%ක් දක්වා අඩු වෙනවා. නේද? කිසියම් දෙයක් සිදුවීමේ හැකියාව. ඔන්න ඔය සම්භාවිතාව අපි හොයන්නේ කොහොමද? ඔය සම්භාවිතාව මනින්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගන්නවා මෙන්න මේ විෂය හරහා. එතකොට ඔයගලන්ට තේරෙන තවත් දේවල් අපි ඉගෙන ගත්තොත් කිසියම් ව්‍යාපාරයක් අපි ගත්තොත් ව්‍යාපාරයක සාමාන්‍යයෙන් අපිට මධ්‍යස්ථයක් නැත්නම් මධ්‍යනයක් ඇවරේජ් එකක් විදිහට අපේ ව්‍යාපාරයේ කොච්චර අපි ලාභයක් ලැබෙනවද? ඒ ව්‍යාපාරයේ ලැබෙන මධ්‍යස්ථ නැත්නම් මධ්‍යන ලාභය අපිට කොච්චර ප්‍රමාණයක් අපිට මේ වෙනස් වෙනවද කියන දේ අපි ඉගෙන ගන්න පුළුවන්. දැන් මම මේ උදාහරණ වලින් මම ළමයි ඔයගලන්ට කතා බහ කරේ අපි මේ විෂය තුල ඉගෙන ගන්න දේවල්. දැන් ඔයගොල්ලෝ ස්ලයිඩ් එක බැලුවොත් මේ ස්ලයිඩ් එක තුල ඔයගොල්ලන්ගේ මේ මම කතා කරපු මාතෘකාවවල තියෙන බර තැබීම වෙන්වෙන්ව ඉදිරිපත් කරලා තිනවා. ඒගොල්ලෝ මූලිකම ගණිතය 125 ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් ඔය අවකලනය, අනුකලනය, ඔයගොල්ලන්ගේ සරල සමීකරණ, සමගාමී සමීකරණ, සුළු පොලිය, වැල් පොලිය ඔන්න ඔය කොටස් වල ලොකු බර තැබීමක් තියෙනවා. 125ක් ලකුණු 25ක් ඔයගොල්ලන්ට හිමි වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මම කතා කරේ මාතය, මධ්‍යස්ථය, මධ්‍යනය, සම්මත අපගමනය වගේ සංකල්ප මම කතා කරේ. අන්න ඕවට ලකුණු 130ක් හිමි වෙනවා. ඊට අමතරව සම්භාවිතාව අපි කතා කළා. ඒ ප්‍රමාණය 120ක් වෙනවා. ඊට අමතරව මම කතා කරේ ඉල්ලුම සහ මිල අතර සම්බන්ධතාවය පුරෝකථනය කිරීම. ඔන්න ඔය පාඩමට අදාළ ලකුණු 15ක් හිමි වෙනවා. ඊට අමතරව මූල්‍ය ගණිතය අපි ඉගෙන ගන්නවා. රුපියලේ වටිනාකම ඇත්තටම ඉතාලම කතා කරන්න මාතෘකාවක්. අපේ රුපියලේ වටිනාකම අඩු වෙනවා. ඉතින් ඔන්න ඔය සම්බන්ධව අපි ඉගෙන ගන්නවා ලකුණු 10ක් ඕගලන්ට හිමි වෙනවා. ඉතින් මේ ආකාරය ඔයගලන්ගේ 100ට ලකුණු ඔයගලන්ට හිමි වෙනවා. ඒක නිසා මේ විෂය ළමයි ඇත්තටම මේ මම ගොඩක් මේ යුනිවර්සිටි විශ්වවිද්‍යාල ළමයි සමග ඇති කරගත්ත පරිචයත් එක්ක මම හිතනවා මේ විෂය ඔයගොල්ලන්ගේ මේ අධ්‍යයනයේ තියෙන පහසු විෂය බවට පත් වෙයි. ඒකට මගේ තියෙන උපරිම දැනුම, උපරිම කැපවීම සහ මගේ දැනුම භාවිතා කරලා මගේ පැත්තේ මම 100%ක් දෙනවා. මට ඔබලාගේ පැත්තෙන් ඇත්තටම අවශ්‍ය වෙනවා ඒ හැමදාම පන්තියට නිතිපතා සහභාගී වෙන්න. අපි වීඩියෝස් අපි හොඳ LMS සිස්ටම් එකක් තියෙන. හැබැයි ඒකට ලඟු වෙන්න එපා. පන්තියට එන්න, පන්තියට ඇවිල්ලා පුළුවන් ඕනනම් ඒ වීඩියෝස් එක ඒක ඇත්තටම නැවත රිෆර් කරන්න නැතුව වීඩියෝස් වලින් විතරක් රිෆර් කරන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා පන්තියේ මේ හැම ගුරුවරයෙක්ගෙන් පන්තියට එන්න
ඔගලන්ට පන්තිරෙන පහසුයි මොකද ඇත්තරම දැන් අවශ්‍යතාවයක් නෑ පන්තියට මේ ෆිසිකලිය එන්න ඔකට ඔන්ලයින් පන්තිරේ වෙලා විතර රැස් කර හොයාගන්න තියෙන්නේ ඉතින් ඒක ඔගල්ලම්මගේ ඕගොල්ලන්ට අපේ හැම ගුරුවරට මොගලන්ට දෙන්න පුළුවන්න ඕගොල්ල මේ අධියර ඉතාම පහසුවෙන් හොඳ ලකුණු මට්ටමගේ සමත්වන්න පුළන් ඉති ම බලාපොරොත්තුන ඔගොල්ලො එක පන්තික්මට පටන් ගන්න මංජුලස මමගන් මේ කාලසටහන ඔගලන් ලබාදේ අපි හෙනම් වැඩිදුර විස්තර එදා අපි කතා කරමු පන්තියට ආවට පස්සේ ගොඩක් දේවල් කතා කරන්න ඕන විෂය සම්බන්ධව අපි කතා කරමු ඉක්මනටම ඕකේ හරි එහෙනම් නැවත මම මංජුලසට නැවතත් බාර දෙනවා අපේ ප්‍රසන්ටේෂන් එක කරගෙන යන්න thank you sir හරි මේ තමයි ළමයි ඔයාලගේ විෂයන් 4 ඊට අමතරව අතිරේක ඔයාට තියෙනවා BC subject එකක් business communication ඉතින් අපි ඒකට වෙනමම introduction session එකක් කරනවා ඒකෙදි English නිසා අපි ඒක English වලින්ම තමයි පුර කරන්නේ ඒක මේකට සම්බන්ධ කරගත්තේ නෑ මේ හැර වෙනත් යමක් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවද මේ තමයි විෂයන් 4 ඔයාට ඉගෙන ගන්න තියෙන ඊට අතිරේකව අපේ සර්ලගේ සුදුසුකම් ඔයාලා දන්නවා මේ ක්ලාස් එක කෙරෙන විදිය යම් අවබෝධයක් දැන් ලැබෙන්නේ නැති. ඒකට පිළිවෙලකට පන්තියට එන්න සර් කිව්වා වගේ අපි වීඩියෝස් ටික දෙනවා. ඉතින් සිස්ටම් එකක් හදලා තියෙන නිසා ඉතින් ඒකෙන් ඔයාලට ඕන ලාගු වීඩියෝස් බලන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඉතින් අපි හැම වෙලේම ධෛර්යමත් කරන්නේ ක්ලාස් එකට එන්න. මොකද අපි ඇවිල්ලා උගන්වනකොට ළමයි ටිකක් ඉන්න සෑහෙන වටිනාකමක් තියෙනවා අපේ පැත්තේ. හරි නැත්නම් ඉතින් කොහොමද හැමදාම නැති වුණත් පුළුවන් හැම දවසකම සහභාගී වෙන්න. හරි. ඒ හැර වෙන මුකුත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. එක්සෑම් සිංහල මීඩියම් තියෙන්නේ ෆස් ලෙවල් එකයි සෙකන්ඩ් ලෙවල් එකයි සිංහල මීඩියම් වලින් කරන්න පුළුවන් තර්ඩ් ලෙවල් එක තමයි ඉංග්ලිෂ් මීඩියම් වලින් කරන්න තියෙන්නේ එදි තර්ඩ් ඇන්ඩ් ෆෝර්ත් අන්තිම ලෙවල්ස් ටික ඔක්කොම ඉංග්ලිෂ් මීඩියම් වලින් කරන්න පළවෙනි ලෙවල් එක විභාගය අවුරුද්දකට 4 පාරක් තියෙනවා කම්පියුටර් බේස් එක්සෑම් එකක් තියෙනවා මේක MCQ ප්‍රශ්න කරගන්න පුළුවන් ආට සිස්ටම් එකේ අපි හදලා දෙනවා MCQ ප්‍රශ්න වලට උත්තර ඇවිල්ලා සිස්ටම් එකේම ලියන්න පුළුවන් ඒ වෙලෙම ලකුණු බලා ගන්න පුළුවන් ඒ ක්‍රමවේදයක් තියෙනවා එක්සෑම් තියෙන්නේ කම්පියුටර් බේස් ඔයාලා කම්පියුටර් එකෙන් ලොග් වෙන්න පුළුවන් ලොග් වෙලා එක්සෑම් එකට ඉන්න තියෙනවා අපි බොහෝ විට ක්ලාසස් මේ සතියන්තේ සිකුරාදට පටන් ගන්නවා. සිකුරාදා තමයි පළවෙනි දවසේ ෆයිනෑන්ෂියල් ඇකවුන්ටිං සබ්ජෙක්ට් එක මුලින්ම හම්බෙන්නේ. ඒකත් එක්ක ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ආයතනයට සම්බන්ධ වෙනවා නම් ක්ලාස් එකට අපේ ඇඩ්මිෂන් ෆී එක ගෙවන්න ඕනේ. ගෙවලා ඔයාගේ ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක ඊමේල් එක ගෙවන්න ඕනේ. එහෙම එව්වට පස්සේ ඔයාලට පුළුවන් ආගේ ලොගින් එක හදලා දෙනවා අපි සිස්ටම් ලොගින් එක. ඒක අපේ ඔෆිෂියල් WhatsApp group එකක් වෙනම තියෙනවා. ඒකට ජොයින් කරගන්නවා. ඊට පස්සේ ක්ලාස් එක ෆස්ට් එක්සෑම් එක ඩිසෙම්බර් තියෙනවා. ෆස්ට් ලෙවල් එකේම ඉඳන්ම ඉංග්‍රීසි මීඩියම් කරන්න පුළුවන්. නමුත් මගේ නම් අදහස ඉතින් අපිට අවස්ථාව තියෙනවානේ පළවෙනි ලෙවල් දෙකම ඉංග්‍රීසි සිංහලෙන් කරන්න. ඒ නිසා ඒ ලෙවල් දෙක කම්ප්ලීට් කරගන්න එක තමයි වැදගත්. ලොකු කාලයක් යවන්න නැතුව නැත්නම් මෙතනදී අපිට ලැන්ග්වේජ් එක ප්‍රොබ්ලම් එකක් කරගන්න හොඳ නැහැ. එහෙම වුණොත් එහෙම අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ලැන්ග්වේජ් ස්කිල් එක ඕනේ. අනිත් එක නොලෙජ් ස්කිල් එක. මේ දෙකම එකට ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ප්‍රශ්නයක් වෙනකම්. නේ? ඉතින් තුන්වෙනි ලෙවල් එක වෙනකොට ඔයාලට අවුරුද්දකට වැඩි කාලයක් තියෙනවා. ඉතින් හොඳ පන්තියක් වාගෙන නැත්නම් පන්ති නොගියත් දැන් වර්තමානයේ ඕනෑ තරම් තියෙනවා රිසෝසස්. ඒ හරහා ඉංග්‍රීසි අධ්‍යාපන නැත්නම් ඉංග්‍රීසි දැනුම පොඩ්ඩක් වර්ධනය කර ගැනීම කරන්න පුළුවන්. ඉතින් ඒ ගැන ලොකුවට හිතන්න එපා. ඉතින් අපිත් වරලත් ගණකාධිකාරී වෙලා තියෙන්නේ සිංහලෙන් ඉගෙනගෙන කරන්න ඕන වෙලාවෙදී ඉංග්‍රීසි වලින් කරලා තමයි ඉස්සරහට ගිහින්. එහෙම මම හිතන්නේ අපේ ආයතනයේ ඉන්න හැම ගුරුවරයාම එහෙම තමයි. ඒ නිසා මුලම අපි ඉංග්‍රීසි පටන් අරගෙන වරද්ද ගත්තොත් අපරාධයක් වෙනවා.
ඒ නිසා ප්‍රශ්නේ ළමයි ළඟට එනකම් ප්‍රශ්නයක් විදිහට ගන්න ඕනේ නැහැ. ළඟට එන ගන්න මේ දුර තියා ප්‍රශ්නේ දකින්න ඕනේ. ඒ නිසා තමයි කලින්ම ලෑස්ති වෙන්න කියලා කියන්නේ. හරි. වෙන මොන ප්‍රශ්න තියෙනවද? හරි මං හිතනවා ළමයි ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති පාඨමාලාව සම්බන්ධයෙන්. ඊට අමතරව මේ අපි කරපු වීඩියෝ එකත් ඔයාලට ලැබෙනවා. ඉතින් ඔයාලගේ තවත් ඔයාලගේ හිතවතුන් යාළුවෝ ඉන්නවා නම් ඔයාලට පුළුවන් ආයතනයට සම්බන්ධ කරන්න. වගකීමෙන් ක්ලාස් එක පිළිවෙලකට කරන ආයතනයක්. ඒ නිසා වගකීමෙන් ඔයාලටත් පුළුවන් වගකීමෙන් සම්බන්ධ කරන්න. හරි. ඉතින් අපි ඒ කාරුණික ඉල්ලීම කරලා අපි අදට නවතිනවා. ළමයි සුබ රාත්‍රියක් වේවා.